මම කිව්වේ 5 එක අභ්‍යාසයේ 3 වෙනි ගාන හදන්න ගන්න. රයිට් මුලින්ම අපි ගාන කියවන්න ඕනේ හොඳට. හරි. බලන්න 5 එක අභ්‍යාසයේ 3 වෙනි ගාන. මුලින්ම දීලා තියෙන අපිට රූපයක්. දීලා දී ඇති රූපේ AB සමානයි DC. හා ABC කෝණය සමානයි BCD වේ. එතකොට දත්ත දෙකක් දීලා තියෙනවා. අපි ඒගොල්ලෝ ලකුණු කරගමු මුලින්ම. අපිට දීලා තියෙන ළමයි මෙන්න මේ වගේ රූප සටහනක්. රයිට්. මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. ඊට අමතරව අපිට දීලා තියෙනවා ABC සමානයි BCD. ABC සමානයි BCD. මෙන්න මේ. ඉතින් අපිට මේ දෙන සමානයි කියලා දීලා තියෙනවා. මෙන්න ත්‍රිකෝණ දෙක. රයිට්. අපිට පළවෙනියට අපි කියන්නේ ABC ත්‍රිකෝණයේ අංග සමයි BCD ත්‍රිකෝණයේ බව. ABC ත්‍රිකෝණය කියන්නේ මෙන්න මෙයා. මෙන්න මෙයා අංග සමයිලු. මෙන්න මෙයාට පේනවනේ. ත්‍රිකෝණ අඳුර ගන්න ඕනේ හරියටම. එහෙනම් අංග සම කරන්න නම් අපි දැනගන්න ඕනේ අංග තුනක් ඕනේ. එහෙනම් පළවෙනියට මම ලියනවා අංග සම කරන්න ගන්න ත්‍රිකෝණ දෙක. ABC ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණය සැලකීමෙන්. සැලකීම කියලා දාන්න. එහෙනම් මම මුලින්ම ලියනවා අපිට දීලා තියෙන දත්තේ කවුද? මෙන්න මෙයාට මෙයා සමානයි කියන එක. හවුද? AB සමානයි CD. ඒක දත්තය දීලා තියෙනවා. අපි ලියනවා දත්තය. ඊළඟට මේ ABC කියන ත්‍රිකෝණය මෙන්න මේ කෝණය BCD කියන ත්‍රිකෝණය මේ කෝණයට සමානයි. එහෙනම් අපි ලියනවා ABC කෝණය සමානයි BCD කෝණය. හේතුව එයාවත් අපිට දීලා තිබුණා. ගානේ කියනවනේ. එහෙනම් එයාත් දත්තය. දැන් හොඳට බලන්න මෙන්න මේ BC කියන පාදය ABC කියන ත්‍රිකෝණයටත් අදාළයි BCD කියන ත්‍රිකෝණයටත් අදාළයි. එහෙනම් මේ පාදයේ දිග වෙනස් වෙන්නේ නැහැ දෙන්නටම අදාළ හින්දා. එහෙනම් මම ලියනවා BC සමානයි BC. හේතුව ABC BC BCD වලත් BC. එහෙනම් මේ පාදය සමානයි. මම ලියනවා ඒකට හේතු විදිහට පොදු පාදය. හරිනේ. වැඩේ කොට අංග තුනක් සමාන කරගෙන තියෙන්නේ. හරි? අංග තුනක් සමාන කරගෙන තියෙන්නේ. එහෙනම් අපි ලියනවා එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි කාටද? BCD ත්‍රිකෝණය. හේතුව මොකද්ද? පාද දෙකයි කෝණයයි. පාද දෙකයි කෝණය නම් පාකෝපා. මේ අවස්ථාව ලියන්න ඕනේ ඒක. ඔන්න රෝම ඉලක්කම් එකට උත්තර. රයිට්. ඊළඟට කියන්නේ ළමයි AC සමානයි BD බව සාධනය කරන්න. බලමු මේ මොකක්ද කියලා. AC මෙන්න මෙයා මේ පේනවද? කඩේරි වලින් තියෙන. එයා කාට සමානයි කියන්නේ? BD වලට. ඒක අපිට පෙන්නන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවා දැන් මේ ත්‍රිකෝණ දෙක මම වෙන වෙනම ගත්තොත් මෙහෙන් අදින්නම්. බලා ගන්න හොඳට. රයිට් පොඩියට අදින්න මට වැඩගත් ටික විතරයි. මේ ත්‍රිකෝණ දෙක තමයි වෙන වෙනම ඇඳලා තියෙන්නේ. හරි? මුලින්ම මෙන්න මෙයාට මෙයා සමානයි කියලා දත්තයක් විදිහට දීලා තිබුණා. ඊළඟට මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි කියලා දත්තයක් විදිහට දීලා තිබුණා. මෙන්න මේ පාදය දෙන්නටම පොදු නිසා පොදු පාදය කියලා ගත්තා. මම අංග සම කරන්න ගත්ත අංග 3 තමයි මේ. ත්‍රිකෝණයක අංග 6යි 3ක් ගත්ත අංග සම කරන්න මෙන්න. කවුද ඉතුරු 3 දෙනා? ඉතුරු 3 දෙනා තමයි මේ.
මෙන්න එක පාදයක්. පේනවද? මෙන්න තව කෝණයක්. මෙන්න අනිත් කෝණය. ඔන්න අංග තුන තව තුනක් තියෙනවා. එහෙනම් මෙතනත් ඒ විදිහටම තියෙන්න ඕනේ. මෙන්න අංග තුන. පේනවද? එහෙනම් හොඳට මතක තියාගන්න ත්‍රිකෝණ දෙකක් අංග සම කළොත් අපි කියනවා ඒ ත්‍රිකෝණ දෙකේ අනුරූප අංග සමාන වෙනවා කියලා. ඒ කියන්නේ අංග 6 6 තියෙන ත්‍රිකෝණ දෙකේ මේකෙන් තුනකට සමාන කරොත් අනිත් තුනත් ඔටෝමැටිකලි සමාන වෙනවා. අන්න ඒක තමයි ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් එහි අනුරූප අංග සමානයි කියන්නේ. එහෙනම් ඔයාලා දන්නවා මෙන්න මෙයාට අනුරූප අංගය කවුද මෙයා? AC ට අනුරූප BD. අන්න අපෙන් අහන්නේ මොකද එයාට? දැන් අපි ලියනවා කෙලීම රෝම ඉලක්කම් දෙකට AC සමානයි BD හේතුව ලියන්න ඕන අනිවාර්යයෙන්ම අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. ඔන්න රෝම ඉලක්කම් දෙකට උත්තරය. හතරවෙනි ගාන. ඔයාලට පේනවා හතරවෙනි ගාන හයිලයිට් කරලා තියෙනවා. ඒක හදන්න ගන්න ඉක්මනට. 5 දෙක අභ්‍යාසයේ හතරවෙනි ගාන. right? අපිට ගාන කියන්නේ AB සහ EF රේඛා සහ AC සහ DE රේඛා යුගල එකිනෙක සමාන්තරයි. එනේ AB සහ EF සමාන්තරයි AC සහ DE සමාන්තරයි. අපිට ත්‍රිකෝණ දෙකක් දීලා තියෙනවා අංග සමයි කියලා පෙන්නන්නලු. මුලින්ම අපි රූප සටහන අඳගමු. රූප සටහන අඳින එක වැදගත් ඈ. ඉතින් මම අඳිනවා මෙන්න මේ විදිහට. නොම එකක් දීලා තියෙනවා මට. right අපිට කියනවා සමාන්තරයි කියලා කවුද? AB සමාන්තරයිලු EF වලට. එහෙනම් මේ දෙන්න සමාන්තරයි කියලා කියන්නේ. දැන් මම දාගන්නවා මෙයාට සමාන්තරයි. ඔන්න දත්තයක් දුන්නා. ඊළඟට අපිට කියනවා AC කියන කෙනා DE වලට සමාන්තරයි. AC DE. එහෙනම් මේ දෙන්න සමාන්තරයි. ඒවත් දාගන්න. සමාන්තර රේඛා දානකොට මතක් වෙන්න ඕනේ අනුරූප මිත්‍ර කෝණ ඒකාන්තර කෝණය මේ වස්සේ තියෙයි. තියෙයි කියන කොලොට කියන හැටි. අපිට කියන්නේ ත්‍රිකෝණ දෙක මොකද්ද ළමයි? ABC සහ EFD. ඒ කියන්නේ උඩ තියෙන ත්‍රිකෝණය සහ යට තියෙන ත්‍රිකෝණය අංග සම කරන්නලු. right? අංගයකට මම ගන්නම් මෙන්න මෙහෙම. මේ බලන්න. මෙන්න මේ රේඛා ටික. ඒ කියන්නේ ඔන්න මෙන්න මේක අරන් තියෙන්නේ. මේ තියෙන්නේ AB AB මේ තියෙන්නේ EF මේ දෙන්න සමාන්තරයි කියලා දීලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙතන ඒකාන්තර කෝණ සමානයි නේ. මෙන්න මෙයා සමානයි. ඊළඟට මේ අපිට ගන්න පුළුවන් මේ පැත්තට. මොකද්ද? මම ආයෙත් ඉඳලා පෙන්නන්න යාව. මෙන්න මෙහෙම. මේ කවුද? AC මේ DE. මේ දෙන්නත් සමාන්තරයි. අපිට කිව්වනේ එහෙනම් මෙතන කෝණට සමාන ඒකාන්තර. කවුද මේ? මෙයා සමානයි. right ඔන්න අංග දෙකක් හරි. අපි දැන් කොහොමද තුන්වෙනි අංගයට යන්නේ? තුන්වෙනි අංගයට අපිට ගන්න පුළුවන් මේවා ඇසුරින් ආයෙත් ගන්න බෑ. අපි කෙලින් පාදයක් ගන්නවා. right? මම එකට මේ වගේ දෙයක් ලියනවා. මෙන්න මේක හොඳට බලා ගන්න. මම ලියනවා මෙතන F නේ. DF කියන පාදය හැදෙන්නේ කොහොමද? DB ධන BF. DB ධන BF. ඊළඟට බලන්න BC කියන එක හැදෙන්නේ
BF ධන FC. නම ලියනවා BC කියන කෙනා හැදෙන්නේ BF ධන FC. මට ඕන ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් මම ගත්තේ DF BC. right හොඳට බලන්න මේ BC BF කියලා දෙකම එකතු වෙලා නේද? එහෙනම් මෙයා පළවෙනි සමීකරණේ මෙයා දෙවෙනි සමීකරණේ කියලා ගත්තොත් මේ දෙන්නම සමාන කොටස්. එතකොට මේ දෙන්නට සමාන වෙනවා. මේ දෙන්න අඩු කරාම. right? තේරෙනවද ඒක? එතකොට මෙන්න මේ කෑලි දෙක සමානයි කියලා අපිට ගන්න පුළුවන් මේ පොඩි දුරවල් දෙක. එතකොට මේක දෙන්නටම පොදුයි මේ BF කියන කෑල්ල. එතකොට DF කියන කෙනා සමානයි BC වලට. ඔන්න අංග තුන හරි. දැන් මම ලියනවා ත්‍රිකෝණ දෙක. ABC ත්‍රිකෝණය හා EFD ත්‍රිකෝණය සැලකීමෙන් අපිට ගන්න පුළුවන් මුලින්ම ඒකාන්තර කොන ගමු. AB හවුද? ABF අනේ C වලටම ගමු. උඩ ත්‍රිකෝණ ABC. ABC කෝණය සමාන වෙන්නේ කාටද? මෙයාට. ඒ කියන්නේ DFE වලට. හේතුව ඒකාන්තර කෝණකින් ලියන්න ඕනේ. ඒකාන්තර කෝණ. ඊළඟට ආයත ඒකාන්තර කෝණ වල මෙතනත් සමාන වුණා. කවුද? ACB EDF. ACB සමාන වුණා EDF වලට. එයාගේ හේතුව ඒකාන්තර කෝණ. දැන් කෝණ දෙකක් හරි. දැන් ඊළඟට පාද දෙක සමාන කරන්නේ. DB කියන කෙනාට FC සමාන වුණා. ඒක නිසා මේ යට තියෙන ත්‍රිකෝණයේ D සහ F අතර දුර උඩ තියෙන ත්‍රිකෝණයේ B සහ C අතර දුරට සමාන වුණා. එහෙනම් මම ලියනවා BC සමානයි DF කියලා. මම ඒකට හේතු විදිහට ලියනවා සාධනය කර ඇත. මම කරානේ උඩ මේ. එහෙනම් මම ලියනවා එම නිසා අංග සමයි නැද්ද? කෝණ දෙකක් සහ පාදයක්. එහෙනම් කෝපා. අපි ගන්නවා ත්‍රිකෝණ දෙක ABC ත්‍රිකෝණය අංග සමයි DEF ත්‍රිකෝණය. හේතුව කෝපා. ඔන්න අවස්ථාව. ගාන කියන්නේ ළමයි PQRS චතුරස්‍රය. right? සමාන්තරාශ්‍රය නෙමෙයි චතුරස්‍රය. සම්මුඛ පාද දිගින් සමාන වේ. අන්න දැන් ඔයාලට පේනවනේ සම්මුඛ පාද දිගින් සමාන නම් ඒක සමාන්තරාශ්‍රය. බලන්න 16 වෙනි ප්‍රමේය ටියුට් එකේ සම්මුඛ පාද දිගින් සමාන නම් ඒ සමාන්තරාශ්‍රයක් කියලා තියෙනවා. එතකොට මේක සමාන්තරාශ්‍රයක් කියලා ගත්ත එක අපිට. එහෙම ගන්න එකේ වාසිය මොකද්ද? සමාන්තරාශ්‍රයක් විතර ගත්ත ගමන් සමාන්තර පාද එනවා. එතකොට අපිට ඒකාන්තර අනුරූප මිත්‍ර කෝණ කියන ඒවා හරි ලස්සනට හදාගන්න පුළුවන්. ඔන්න. දැන් මම මේවා නම් කරගත්තොත් PQRS right? මුලින්ම අපිට කියන්නේ PSR විකරණයකුත් ගහලා තියෙනවා මැද්දෙන්
PSR. මෙන්න මේ උඩ තියෙන ත්‍රිකෝණයේ අංග සමයලු යට තියෙන ත්‍රිකෝණය බව පෙන්වන්න. කොහොමද පෙන්වන්නේ? මේ දෙන්න සමාන්තර නම් මෙතනයි මෙතනයි ඒකාන්තර කෝණ. මේ දෙන්න සමාන්තර නම් මෙතනයි මෙතනයි ඒකාන්තර කෝණ. ඊට අමතරව මෙන්න මෙයා පොදු පාදයේ දෙන්නටමයි තියෙන්නේ. වැඩේ ගොඩ මම ලියනවා PSR ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණ සැලකීම. ලියන්න ඊළඟට මම ලියනවා මම හොයාගත්ත ටික මුලින්ම පොදු පාදේ ලියලා දාමු. PR සමානයි PR. හේතුව පොදු පාදය. ඊළඟට ඒකාන්තර කෝණ. මෙයාට සමාන මෙයානේ. SRP. PRS කියලා. PRS කාටද සමාන? මෙයාට. QPR. හේතුව ඒකාන්තර කෝණ. ඊළඟට මෙයාට මෙයානේ. මම ගන්නම් SPR සමාන වෙනවා කාටද? මෙයාට. PRQ. ඒකටත් හේතුව ඒකාන්තර කෝණ. මෙන්න කෝණ දෙකක් සහ පාදයක්. එම නිසා මේ දෙන්න අංග සමයි. PSR ත්‍රිකෝණය අංග සමයි කාටද? PQR ත්‍රිකෝණයට. හේතුව මොකද්ද? කෝණ දෙකක් සහ පාදයක් නම් කෝකෝ පා. රයිට්. මේ තියෙන්නේ රෝම ඉලක්කයකට උත්තරේ. ඊළඟට රෝම ඉලක්කම් දෙකේදී අහන්න ළමයි කෝණයක් සමාන කරන්න. PSR කෝණයයි PQR කෝණයයි. බලමු කවුද කියන්නේ? PSR කෝණය මෙන්න මෙයා එනවනේ මේ ඩොට් එකක් තියලා තියෙන්නේ. මෙන්න මෙයාට සමානයි කියලා පෙන්නන්න ඕනේ. දැන් ඒ කෝණ දෙක අපිට ආවේ නෑ නේද අංග සම කරනකොට. හැබැයි අපි කොහොම හරි වැඩේ අංග සම කරගෙන තියෙනවා. එහෙනම් මෙයාට අනුරූප අංගේ නේද මෙයා මේ ගානට මේ සමාන පාදෙට ඉස්සරහනේ තියෙන කෝණ. අන්න අනුරූප අංග සමාන වෙන කතන්දරේ. දැන් ප්‍රශ්න අහලා තියෙන මට උත්තර දෙන්න. එහෙනම් මම ලියනවා කෙලින්ම මුකුත් නැහැ. PSR සමානයි කාටද? PQR හේතුව අංග සමත්‍රිකෝණවල අනුරූපාංග. දැන් මේකේ අහලා තියෙනවා එක ළමයි පාපා අවස්ථාවටදී ගන්න බැරි කියලා පුළුවන්. මම අර ඔයාලට වැඩිපුර එකක් අරන් පෙන්නුවේ. දැන් මෙතන මේ වගේ දත්ත නොතිබුණා නම් එහෙම මේක සමාන්තර ආශ්‍රය කරගත්තා නම් මෙහෙම ගන්න පුළුවන් කියන්නේ. දැන් මෙහෙමනේ තිබුණේ. මෙන්න මෙයා සමානයි මෙයාට, මෙයා සමානයි මෙයාට. මෙතනින් විකර්ණයක් තිබ්බා. ඉතින් මේ ත්‍රිකෝණ දෙක ගන්නකොට මෙයාට මෙයා සමාන 1යි, මෙයාට මෙයා සමාන 2යි, පොදු පාද 3යි. පා ගන්න පුළුවන් ඈ. ජ්‍යාමිතිය ගණන් විසඳන්න තියෙන එක ක්‍රමයක් ඒව නෙමෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ ගන්න. පා අවස්ථාව ගත්තා. එන්න ගන්න. හතරවෙනි ගාන අද. දැන් මේ විදිහට රූප සටහනක් දීලා අපිට කියනවා මොකද්ද විශේෂයෙන්ම මේ SR කියන ලම්බකය සහ QI කියන ලම්බක දෙක දිගින් සමානයි. එහෙනම් මෙයාට සමානයි කියන එක දත්තයක් ඒක. එතකොට අපිට කියන්නේ මුලින්ම ගානේ ගාන ගත්තොත් XQR මෙන්න මේ යට තියෙන ත්‍රිකෝණය
උඩ තියෙන කෙනාට අංග සමයි කියලා පෙන්වන්න කියනවා. sorry. මෙන්න මෙයා අංග සමයි කාටද? මෙන්න මෙයාට අංග සමයි කියලා පෙන්වන්න. එහෙනම් මේ පොදු පාදයක් උඩ තියෙන මේ ත්‍රිකෝණ දෙකම. x r q කියන කෙනා y q r වලට අංග සමයි. එහෙනම් අපි ලියනවා මේ ත්‍රිකෝණ දෙක. ඔකේ QXR ත්‍රිකෝණය හා QYR ත්‍රිකෝණ සැලකීම. හරිද? ඒ දෙන්න සැලකුවාම අපිට ගන්න පුළුවන් මේ කෙලින්ම මේ දෙන්න සමානයි. එහෙනම් මම ලියනවා XR සමානයි YQ දත්තයක් විදියට දීලා තියෙනවා. අංශක අණුවේ කෝණ දෙකක් දීලා තියෙනවානේ. මේ දෙන්නගේම කර්ණය මෙයන් අයින මේ කර්ණ භාවස්ථාවට තියෙන්නේ ඈ. මම ලියන අංශක අණුවේ කෝණය QXR සමානයි QYR अंशक अणु कारण QR සමානයි QR පොදු පාදය කියලා දැම්මේ. අංශක අණුවට සම්බන්ධ නිසා අපි දානවා QXR ත්‍රිකෝණය අංග සමයි QYR ත්‍රිකෝණය හේතුව කර්ණ පහ. ඊළඟට අපිට කියන්නේ කෝණයක් සමාන කරන්න. XRQ කවුද? XRQ මෙන්න මෙතන කෝණය. මෙන්න මෙතන කෝණය සමාන කරන්න කියන කාටද? YQR. YQR මෙන්න මෙයාට සමානයි කියලා පෙන්නන්න ඕනේ. ඉතින් ඔයාලට ඔක බලපු ගමන් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියලා සමාන කරන්න. එච්චර. දැන් අපි අභ්‍යාස 4ක ගණන් හැදුවා. හැම අභ්‍යාසයකටම එක ගානේ වෙන්න. ඔන්න දැන් තියෙනවා ඔයාලට තනියම ගණන් හදන්න අවස්ථාව. right? මොකද්ද? දැන් අපි හදන්න යන්නේ මිශ්‍ර අභ්‍යාසය. එහෙනම් දැන් මම ස්ක්‍රීන් එක දාන්නම්. මිශ්‍ර අභ්‍යාසය 1 2 3 4 5 6 පළවෙනි ගණන් 6 ඉක්මනට හදන්න ඕනේ. එතකොට දැන් මිශ්‍ර අභ්‍යාසය හදන්න කිව්වේ ඒකේ පළවෙනි ගාන බලමු මොකක්ද කියලා. පළවෙනි ගානේ රූප සටහනක් දීලා තියෙනවා මම එයාව ඇඳ ගන්නම්. AX YB මෙතන P අපිට දීලා තියෙනවා මෙන්න මේ දෙන්න සමාන සහ සමාන්තරයි කියලා. right? එතකොට අපිට ගාන කියන්නේ රූපයේ AX සමාන්තරයි YB වේ. හරිනේ? AB හා XY රේඛා P හිදී එකිනෙක සමච්ඡේදනය වන බව පෙන්වන්න. ඒ කියන්නේ AB හා XY රේඛා එකිනෙක සමච්ඡේදනය වෙනවා කියන ළමයි මෙන්න මේ XY කියන රේඛාව P වලින් දෙකට බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන එක කොටසක් මෙතන එක කොටසක්. ඒක සහ AB කියන රේඛාවත් සමානව දෙකට බෙදෙන්න ඕනේ P වලින්. මොනක තමයි සමච්ඡේද වෙනවා කියලා පෙන්වන්න කියන්නේ. මොනම අවස්ථාවකත් මෙයාට මෙයා සමානයි කියලා නැහැ. AB සමානව දෙකට බෙදෙන්නත් ඕනේ. XY සමානව දෙකට බෙදෙන්නත් ඕනේ. ඔන්නෝක තමයි පෙන්වන්න කියන්නේ. එතකොට අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. දැන් ඔයාලට මේවා දත්ත විදිහට දාන්න එපා. එතකොට අංග සම කරන්න උනොත් ගනි. එහෙම ගන්න බෑනේ. අපිට කියන්නේ පෙන්වන්න කියලා. right. එතකොට ඔයාලට මම මේක අංග සම කරොත් අනුරූප අංග වලින් මේ වැඩේ කොට දාන්න පුළුවන්. අපි ගමු ත්‍රිකෝණ දෙක උඩ ත්‍රිකෝණය සහ යට ත්‍රිකෝණය කියලා දෙක. මම ලියනවා AX
P ත්‍රිකෝණය හා BYP ත්‍රිකෝණ සැලකීම. මේවා ලියන්න පුරුදු වෙන්න. දැන් මෙතන මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. කිසි කරදරයක් නැහැ. YB සමානයි AX. හේතුව දත්තය. right. එතකොට මේ දෙන්න සමාන්තර නම් බලපු ගමන් පේනවා මේ ඒකාන්තර කෝණ සමානයි. ඔන්න මෙතනින් ප්‍රතිමුඛ කෝණකුත් ගන්න පුළුවන්. එහෙනම් මම ඒ කට්ටිය ගන්නවා. AXP සමානයි කාටද? BYP ට. හේතුව ඒකාන්තර. ඒකාන්තර කෝණ. ඊළඟට මම ගන්න ප්‍රතිමුඛ කෝණ කියලා APX සමානයි BPY ට. හේතුව ප්‍රතිමුඛ. අනිත් පැත්තට ඒකාන්තර ගන්නත් පුළුවන් ඔය. අන්න බලන්න. පාද දෙකක් එක පාදයක් සහ කෝණ දෙකක්. එහෙනම් අංග සම වෙනවා. මේක මොකක් අවස්ථාවකටද? AXP ත්‍රිකෝණය අංග සමයි BYP ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව? කෝප. හරිද? දැන් මම නොගත් අංග මොනවද කියලා බලන්න. මම අරන් නැති අංග මෙන්න මේ කෝණය. රතු පාටින් පෙන්නනම් වලට මෙන්න මේ කෝණය මේ කෝණය. මෙන්න මේ පාදය මේ පාදය මේ පාදය සහ මේ පාදය. ඕනේ ගත්තේ නැති අංග තුන. එතකොට ඔය අංග තුනම සමානයි. අනුරූප අංග සියල්ල සමාන වෙයි කියන්නේ ඔන්න ඕකට තමයි. හරිද? දැන් අපි ගමු. මේ XP සමානයි PY. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. දැන් මම ලියනවා XP සමානයි PY. යට ඊළඟට මේ පැත්තට ගත්තා කියන්නේ මෙයාට අනුරූප අංගය තමයි මෙයා. දාලා දින ඊට කැල දෙක දෙක. AP සමානයි PB. AP සමානයි PB. මේ දෙකටම වරහණ දාලා ලියන්න එකපාරට උල්ලේසි. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. දැන් පේනවද? XP PY දෙන්න සමාන වෙලා. එහෙනම් මේ P කියන ලක්ෂයෙන් මේ රේඛාව සමච්ඡේදනය වෙලා. ඒ වගේම දැන් මෙතන ලියුවා මේ AP PB. එහෙනම් මේකත් සමච්ඡේදනය වෙලා. එහෙනම් අපි ලියනවා එම නිසා අපිට කවුරු සමච්ඡේදනය කියලා පෙන්නන්න කිව්වේ? මේකට යටින් ලියන්නේ AB හා XY රේඛා P මගින් සමච්ඡේද වේ. ඔන්න අපිට උත්තරය අහන්නේ ඕක අපි ලියමු. ඔන්න පළවෙනි ගාන. මේ ශ්‍රබ්‍යාසී දෙවෙනි ගාන. රූපේ තියෙන්නේ මම නම් කරගන්නම් අකුරු ටික A B P වලදී ලම්බකයක් තියෙනවා Q වලදී ලම්බකයක් තියෙනවා මෙතන M කියලා ලකුණු කරලා තියෙනවා මෙතන C ඊට අමතරව අපිට දෙනවා මෙන්න මේ දෙන්න සමානයි. ඒ කියන්නේ AC වල මධ්‍ය ලක්ෂය තමයි M කියලා දීලා තියෙන්නේ. හරි. දැන් ගාන කියවමු අපි ඔක්කොම. රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේහි AC පාදයේහි මධ්‍ය ලක්ෂය MV හරිනේ.
මෙතන m නම් දෙන්න දෙකට සමානව බෙදෙනවා. BM රේඛාවට A සිට ඇඳි ලම්බකය මේ A වල ඉඳලා ඇඳපු ලම්බකය P කියනවා C වල ඉඳලා ඇඳපු ලම්බකය Q කියලා කියනවා. BM දික් කළ විට BM දික් කරාම Q කියන කෙනා හැදෙනවා. අපිට අහන්නේ AMP අංග සමයි CMQ කියලා. ඒ කියන්නේ කවුද බලමු? AMP ත්‍රිකෝණය හා CMQ නේ. CMQ ත්‍රිකෝණය සැලකීම. අකුරු ගැන හිතන්න එපා. අකුරු කැතයි එහෙම බලමු. බලමු මොන ත්‍රිකෝණයකද මේ කියලා. AMP අන්න මෙන්න මේ තියෙන පොඩි ත්‍රිකෝණය සහ CMQ කියන්නේ මෙතන තියෙන පොඩි ත්‍රිකෝණය. right? අපි බලමු මේ බලපු ගමන් එක අංගයක් පේනවා අපිට. අන්න සමානයි. මෙතනක් පේනවා මේ ප්‍රතිමුඛ. මේ ලස්සන අංශක අනුවක් දීලා තියෙනවා. කතන්දර නැහැ. එළීම අංග සම කරන්න පුළුවන්. මම ලියනවා AM සමානයි MC දත්තය. MC Majestic City. ඊළඟට APM සමානයි CQM හේතුව අංශක 90 ලම්බකයක් කියලා දීලා තියෙනවා. ඊළඟට මම ලියනවා ප්‍රතිමුඛ කෝණ යුගලයක් AMP සමානයි CMQ වලට ප්‍රතිමුඛ කෝණ. එම නිසා AMP ත්‍රිකෝණය අංග සමයි CMQ. හේතුව මට වෙත් තියෙන විදිහට කෝණ දෙකයි පාදය. එහෙනම් කෝකෝපා. හැම වෙලෙම හිතන්න බෑ කෝකෝපා මෙන්නේ කියලා. ඔන්න ගාන හැදුවා. හරි ඊළඟට දැන් මම හදනවා හතරවෙනි ගාන. තුන ඔයාලට හදන්න ඉඩ තිබ්බා. බලමු හතර කියන්නේ මොකක්ද කියලා. දැන් මේ වගේම ගානක් මොකක්ද බලන්න. හතරවෙනි ගානේ රූපේ මම ඇඳ ගන්නම්. මේක F මේක E BC A. හරිද? දැන් ගානේ කියන්නේ අපිට රූපේ දැක්වෙන්නේ ABC සමපාද ත්‍රිකෝණයක්. අන්න මොකක්ද දෙන්නේ? සමපාදයි. එහෙනම් මේ පාද තුනම සමානයි. ඊට අමතරව මේ කෝණ තුනම අංශක 60යි. සමපාදයි කියුවාම ඒ ඔළුවේ තියෙන්න ඕනේ. AC සහ BA පාදවල මධ්‍ය ලක්ෂයන් පිළිවෙලින් E සහ F වේ. මේ මොකක්ද මේ දීලා තියෙන්නේ? AB සහ AC වල මධ්‍ය ලක්ෂයන් තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් මේගොල්ලන්ව සමානව දෙකට කැඩෙන්නේ මේ. මේක සමපාද ත්‍රිකෝණයන් නිසා මේගොල්ලොත් මේ දිගම ගන්නවා. හේතුව ඉතින් මෙයාගේ දිග දෙකට බෙදුවාම මෙයාගේයි මෙයාගේ දිග දෙකට බෙදුවාම මෙයාගේ එකයි. එකම දිගනේ සම්පූර්ණ. right. අපිට කියනවා මුලින්ම AB සහ FC ලම්බක බව. ඒ කියන්නේ මෙන්න මෙතන ලම්බකයි කියලා පෙන්නන්න කියලා කියන්නේ. එනවනේ. AB සහ FC ලම්බකයි කියලා පෙන්නන්න. දැන් ඕක කොහොමද හිතුවේ? මේ ගාන හදපු ළමයි ඉන්නවද? තුන්වෙනි ගාන හැදුවේ නැද්ද කියලා අහනවා. මම කිව්වා ඒකේ. තුන්වෙනි ගාන ඔයාලට හදන්න මං ඉඳ තිබ්බ හතරවෙනි ගාන ටික. මොකද මේක යටට යනකොට තව ටික හොඳ ගණන් තියෙනවා. හරි? right. දැන් මට කියන්න මේක කොහොමද හිතුවේ හදන්න. දැන් අංශක 90ක් පෙන්නන්න ඕනේ. ජ්‍යාමිතිය ගණන් වල ළමයි වැඩේ කියන්නේ අපි මේක හිතන විදිහනේ. right? කොහොමද හිතන්නේ? මෙතන අංශක 90ක් පෙන්නන්න ඕනේ.
එතකොට ඕක පෙන්වන්න නම් එතකොට තමයි මේක ලම්බක වෙන්නේ. දැන් මම කල්පනා කරනවා මෙන්න මේ සරල රේඛාව වටා මෙන්න මේ AB කියන සරල රේඛාව වටානේ මේ C මේ F නේ. මේ AB නේ. ඔකනදී මෙතන අංශක 90ක් පෙන්වන්න කලින් මම කියනවා මෙන්න මේ සරල රේඛාවේ මේ කෝණ දෙකම අංශක 180ක් වෙන්න ඕනේ. ඒක අපි දන්නවනේ. ඒ 180ක් වෙලා මේ කෝණ දෙක සමාන වුණොත් ඔන්න එකක් 90යි කියලා ගන්න පුළුවන්. මේ කෝණ දෙක සමාන කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙතනයි සමාන කරගත්තා නම් වැඩේ ගොඩ. කොහොමද ඒක කරන්නේ? ඉතින් ඒ කෝණ දෙක අයිති වෙන ත්‍රිකෝණ දෙකක් අරන් අංග සම කරලා දාන්න. එතකොට අනුරූපංග වලින් ගත්ත හැකිනේ. ACF ත්‍රිකෝණය සහ BCF කියන ත්‍රිකෝණ දෙක මම ගන්නවා. මම ලියනවා ACF ත්‍රිකෝණය සහ BCF ත්‍රිකෝණ සැලකීම. එහෙමයි අපි ගණන් හිතන්නේ ඈ. දැන් ලියමු. මේක සමපාද නම් මෙයා මේකට සමානයි. මම ලියනවා AC සමානයි BC ගත්ත. මේ ත්‍රිකෝණ දෙකේම පොදු පාදේ නේද මේ? එහෙනම් මම ආයෙත් ලියනවා FC සමානයි FC පොදු පාදය. තව එක අංගයක් මට ඕනේ. කවුද? මේක 90යිම ගන්න එපා. මෙයා තමයි පෙන්න ගන්න තියෙන්නේ. එතකන් මොන බලන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ කෝණයයි මේ උඩ තියෙන ත්‍රිකෝණය මේ කෝණය සමානයි නේද? හේතුව සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් මම ලියනවා CAF සමාන වෙන්නේ කාටද? CBF වලට. හේතුව සමපාද ත්‍රිකෝණයකි. අන්න එක කෝණයේ පාද දෙකයි. පාකෝපා. එම නිසා ACF කියලා ගමු. ACF ත්‍රිකෝණය අංග සමයි BCF ත්‍රිකෝණය හේතුව පාකෝපා අවස්ථාව. right අන්න බලන්න මේ දැන් ඔන්න මේ අපි මෙන්න මෙයාවයි යට තියෙන ත්‍රිකෝණෙයි මෙන්න මේ උඩ තියෙන ත්‍රිකෝණය දෙන්නම අංග සම කරගත්තා. මේ බලන්න මේ අනුරූපාංග නේද මේ? අන්න සරල රේඛාව මත බද්ධ කෝණ. දැන් මම ලියනවා මේ දෙන්නගේ එකතුව අංශක 180ක් කියලා. මුලින්ම හරිද? කොහොමද මේ කෝණ දෙක ලියන්නේ අපි? AFC කෝණය ධන BFC කෝණය සමානයි අංශක 180යි. හේතුව සරල රේඛාව මත බද්ධ කෝණ. අන්න ඊට අමතරව මට ලියන්න පුළුවන් මේ දෙන්නම සමානයි කියලා. එහෙනම් මම ලියනවා යටින් AFC සමානයි BFC ට. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. අන්න එම නිසා මෙන්න මෙයා වෙනුවට මට දාන්න පුළුවන් මෙයාවම. මේ දෙන්නම එක සමානයිනේ. එහෙනම් මම මෙයා වෙනුවට දානවා මෙයාව. එතකොට 2යි BFC සමානයි අංශක 180යි. මම මේක ගන්නවා ඈ. ඔයාලා යටින් ලියන්න. BFC සමානයි අංශක 90යි. මොක පෙන්නනවා නේද මේ? BFC මෙතන අංශක 90යි කියලා ඔයාලා පෙන්නුවා. එහෙනම් AB රේඛාවට FC රේඛාව ලම්බකයි. ඔන්න ලියා ගන්න.
ඊළඟට අහන්නේ මෙන්න මේක. AC සහ BE ලම්බක බව. දැන් ඕකේ අනිත් පැත්තේ දාන්නේ. මේ බලන්න. AB සහ FC ලම්බකයි කියලා පෙන්නන්න කිව්වා. ඒක අනිත් පැත්ත AC සහ BE ලම්බකයි කියලා. එතකොට මොකද කරන්නේ? කැමති ත්‍රිකෝණ දෙකක් ගන්න අරගෙන හදන්න. ඊළඟට අපිට කියනවා CF සමානයි BE බව පෙන්වන්න. CF BE ට සමානයි කියලා පෙන්වන්න. මම දැන් මේ රෝමි ලක්කම් එක හැදුවේ. ඊළඟට මම හදන්නේ රෝමි ලක්කම් 3. මොකද රෝමි ලක්කම් දෙකේ තියෙන්නේ මේකමයි. රයිට්? ඊළඟට අපෙන් අහන්නේ ළමයි මෙන්න මේ දෙන්න සමානයි කියලා පෙන්වන්නලු දිගවල. BE කියන කෙනයි FC කියන කෙනයි සමානයි කියලා පෙන්වන්නලු. කොහොමද පෙන්වන්නේ? අපි ගමු මේ ත්‍රිකෝණ දෙක. මොන ත්‍රිකෝණ දෙකද? BEC කියන ත්‍රිකෝණයයි BCF කියන ත්‍රිකෝණය. නේ? මෙන්න මෙයයි මෙයයි. right? ඒගොල්ලෝ ගත්තාම අපි දැනට අරගෙන තියෙනවා මෙන්න මෙතන අංශක 90යි කියන එක අපි සාධනය කරගෙන තියෙනවා. ඒකට යාව අපිට ගන්න පුළුවන් අංග සම කරන්න. මොකද අපි මේව හදාගෙන තියෙන්නේ. මෙතන තමයි මෙහෙම ගත්තාම මේක පොදු පාදය. පේනවද? ඊළඟට මෙහෙම ගත්තාම මෙතන අංශක 60යි සහ මෙතන අංශක 60යි. අන්න අංග සම කරන්න පුළුවන්. එහෙනම් මම ලියනවා BEC ත්‍රිකෝණය හා BCF ත්‍රිකෝණ සැලකීම. මම ලියන මුලින්ම අංශක 90 කෝණ දෙක කියන්නේ. BFC සමානයි BEC. හේතුව සාධනය කළ ඇත. සාධනය කර ඇත. කලින් සාධනය කරන්නේ. ඊළඟට මම ලියනවා BC සමානයි BC. හේතුව පොදු පාදය. ආයෙත් මම අංග සම කරගත්තේ මේ මෙතන කෝණය. ඒක මම ලියනවා CBF සමානයි ECB කෝණය. දත්තේ කෙලුවත් හරිද? සම්පාදකයේ දීලා තියෙනවා. දත්තේ. එම නිසා BEC ත්‍රිකෝණය අංග සමයි කාටද? BCF ත්‍රිකෝණයට. හේතුව කෝණ දෙකයි පාදය කියන්නේ කෝකෝපා. අන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම නම් මේ දෙන්න අනුරූපාංග පේනවද? මේ 60 කෝණ ඉස්සරහා පාදේ 60 කෝණ ඉස්සරහා පාදේ. එහෙනම් මම ලියනවා කෙලින්ම FC සමානයි BE අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. අල්ලගන්න ගණන් ටික ඔක්කොම හය නෙමෙයි පහ ගන්න. පස්සේ ගන්නද? right. හොඳට අහගන්න. පස්වෙනි ගාන කියන්නේ රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණය. හරි. AB සමානයි AC ලු D කියන්නේ BD සමානයි CD වන පරිදි වූ ලක්ෂයක්. අපි හඳගමු කොහොමද ත්‍රිකෝණය? ඒතර කතන්දරේ ලේසි අපිට.
අදින ගමන් ඔලුවට දාගන්න. එච්චරයි ඒක. කොහොම දීලා තියෙනවා ABC දුන්නේ. ඒගොල්ලෝ ABC AB සමානයි AC. ඔන්න මේ දෙන්න සමානයි. ඈ D අනු BD සමානයි CD වන ලක්ෂයක්ලු. D කියන්නේ මෙයානේ. D කියන්නේ BD සමානයි CD වන ලක්ෂය. මේ පාද දෙක සමානයි. මෙතන ඊළු. ඊළඟට කියනවා දික් කළ AD මේ AD කියන කෙනා දික් කරාම BC රේඛාව E හිදී හමු වේ. ඔන්න හරි කතන්දරේ. අපිට මුලින්ම කියන්නේ ABD සහ ACD මොනවද බලමු. ABD මෙන්න මෙයා. සහ BCD කියනවද? sorry. ACD මෙයා. ඔන්න ත්‍රිකෝණ දෙක ගැන තමයි අහන්නේ. right? හරිනේ? ඔන්න ත්‍රිකෝණ දෙක ගැන අහන්නේ. මුලින්ම මේ දෙනවා අංග සම කරගන්න. හරි බලමු මොනවද අපිට ගන්න පුළුවන් අංග කියලා. මුලින්ම මේ මෙයාට මෙයා සමානයි දත්තය. මෙයාට මෙයා සමානයි දත්තය. AD ට AD ගන්න පුළුවන් පොදු පාදනේ. අන්න කතන්දර ඉවරයි. දැන් ලියමු. අංග සම කරන එක ලේසිද? ABD ත්‍රිකෝණය හා ACD ත්‍රිකෝණය සැලකීම. right? මම ගත්ත අංග ටික ලියන්න. පාද තුනක්මයි ගත්තේ. AB සමානයි AC දත්තය AD සමානයි AD පොදු පාදය BD සමානයි CD ඒකත් දත්තය දීලා තියෙනවා. එම නිසා ඔන්න අංග සමුනා කවුද? ABD කියන ත්‍රිකෝණය අංග සමයි ACD කියන ත්‍රිකෝණයට. හේතුව පාදම තුනක් නිසා පා ග්‍රෑන්ඩ්පා. ඔන්න පළවෙනි රෝම ඉලක්කමට අදාළ කතන්දරේ ඉවරයි. මිශ්‍ර අභ්‍යාසය යන්නේ නැවතත් මතක් කරනවා. ඊළඟට අපිට කියන්නේ BAE. ඒ කවුද? BAE. මේ පැත්තේ තියෙන මේ ත්‍රිකෝණය මේ පැත්තේ තියෙන ත්‍රිකෝණය. මේගොල්ලෝ මොකෝ? දැන් කලින් ත්‍රිකෝණේ අංග සම කරන්න අර දෙන්නව. එතකොට මේ අනුරූපාංග එහෙම ගන්න පරක්කු කරන්න එපා. ඕනෙ වුණොත් ගන්න ඉක්මනට බලමු අපි එනවද කියලා. ඒ ඔළුවට යන්න ඕනේ අංග සම කරපුවා. දැන් කියලා මේක AEB සහ CEA CAE. හරිද? මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. කොහොමද කරන්නේ? මම ලියන ත්‍රිකෝණ දෙක ABE සහ ACE. සැලකීමකින් ලියුවා. හරි ළමයි. දැන් අපිට අංග සම කරන්න කිව්වේ ABE ත්‍රිකෝණයයි ACE ත්‍රිකෝණයයි. දැන් මේ දෙන්නා මම ලියුවා සලකනවා කියලා. හරිද? ඒ දෙන්නට සලකන්න ඕනේ. AB සහ AC දෙන්න සමානයි දත්තය. ලියමු. AB සමානයි AC හේතුව දත්තය. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේ AD කියන කෙනාව කිසි කතන්දරයක් නැතුව ගන්න පුළුවන් පොදු පාදය. එහෙනම් AD සමානයි AD පොදු පාදය. right? ඊළඟට අපිට ගන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙක මේ. ඇයි මේක නම් ත්‍රිකෝණේ ඒ දෙන්නගේ ඒ ත්‍රිකෝණේ පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි. අපි ඉගෙන ගත්තා. දැන් මම ලියනවා ABE
සමානයි ACE. දත්තේ කියලා මොකක්ද? හේතු ඉතින් මේ දෙන්න සමානයි කියලා දීපු ගමන් අපි දන්නවා මේක සමානයි කියලා. ඔන්න අංග සම කරමු. එම නිසා කවුද අංග සම වෙන්නේ? ABE. මම මේවා ලියලා පෙන්නන්නේ වටිනේ ඉඳ ඔයාලට. ACE ත්‍රිකෝණයට අංග සමයි හේතුව පාකෝපා. right? ඊළඟට මොකක්ද අපි බලමු? ඊළඟට අපිට කියන්නේ ළමයි මෙන්න මේක. මෙන්න මේක ලම්බකය. AE කියන කෙනා BC ට ලම්බකය. මොකද වෙන්නේ? කොහොමද ඔය කතන්දරය අපි ගන්නෙ? දැන් අංග සම කරා. අංග සම කරා නම් මේ අනුරූප අංග. එහෙනම් මේ දෙන්න සමානයි. කලින් කතන්දරේම ත්‍රිකෝණ දෙකට මේ දෙන්න සමානයි. ඒක ලියමු මුලින්ම. AEB කෝණය සමානයි AEC කෝණය. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. පහේන මේක සරල රේඛා මත පිහිටි බද්ධ කෝණ 180. එහෙනම් මම ලියනවා BE A කෝණය ධන AEC මේ කෝණ දෙක ලිව්ව එකතුව සමානයි අංශක 180යි. එම නිසා AEB සමානයි අංශක 90 එකපාරම ගත්තා. අන්න අපිට ඕන උත්තරය යනවා AE කියන කෙනා ලම්බකයි කාටද? BC ට. ඒ ගත්තේ මේ 90 පෙන්නනවා ලම්බකයි. එච්චරයි. 8 වෙනි ගානට. හරි. 40 මම එකකට හදන්නේ. 8 කියන්නේ මම රූපය අඳ ගන්නම් මුලින්ම සමචතුරස්‍රයක් කියලා දීලා දෙනවා නේ. මෙන්න මේක සමපාද ත්‍රිකෝණයක් වෙන විදිහට ඔය කතන්දරේ තියෙන්නේ එහෙම නේද? right. මෙයා A, මෙයා B, මෙයා D, මෙයා C. හරි. ඊට පස්සේ අපිට කියනවා මේක සමපාද ත්‍රිකෝණයල්ලු ABCD කියන සමචතුරස්‍රයක්ලු. එහෙනම් මේ පාද ඔක්කොම සමානයි. මේ ඔක්කොමත් සමානයි. තේරෙන්න ඕනේ. මෙයා සම්පාද ත්‍රිකෝණය නිසා තුනම සමානයි. එයාට මේ සමචතුරස්‍රය පාදෙකුත් සමානයි. එතකොට මේ සියල්ලම එකම දිගවල. ඊට පස්සේ මම ලියනවා AXD. x කියන්නේ මෙතනනේ. AXD මෙන්න මේ ත්‍රිකෝණයට අංග සමයි කියලා පෙන්නන්න. කොහොමද කරන්නේ? කතන්දර නැහැ මේ. කෙලීම තියෙනවා මෙයාට සමානයි. මෙයාට සමානයි. තව එක අංගයක් ඕනේ. එයාව හොයාගමු. right. මෙතන සමපාද ත්‍රිකෝණයක් වනේ මේ තුනම. එහෙනම් මෙතන අංශක 60යි. right. මෙතනත් අංශක 60යි. හරිද? දැන් අපිට කියනවා මේක තියෙන සමචතුරස්‍රයක් ඇතුලේ කියලානේ. يعني මෙන්න මෙතන අංශක 90ක් නෙවෙයි සම්පූර්ණ එක. මෙතෙන්ට 60ක් ගියාම මේ එළිය කැල කීයද? 30යි ඈ. අන්න ගණනය කිරීමෙන් ගත්තා. මෙතන 30යි ඈ. අන්න ඔයාලට පේනවද මෙන්න මෙතන ත්‍රිකෝණය ගත්තාම මෙන්න මේ කෝණයට සමානයි කියලා. අන්න එක අංගයයි මේ දෙන්න සමානයි දත්තේ 2යි මේ දෙන්න සමානයි දත්තේ 3යි. වඩාත් පැහැදිලිව මම ඔයාලට එළියෙන් හදලා පෙන්නන්නම්. ඔය දෙන ත්‍රිකෝණ දෙක මෙතන තමයි 30යි 30යි කිව්වේ. මේ දෙන්න සමානයි
මේ දෙන්න සමානයි. නම් මම ලියනවා ADX හා BCX ත්‍රිකෝණ සැලකීම. අනේ ළමයි දැන් අපිට මේක අංක සම කරන්න තියෙන අපි හොයාගෙන තියෙන අංක ටික. එහෙනම් අපි ලියනවා AD සමානයි කාටද? BC ට. දත්තය. ඊට අමතරව AX සමානයි XB ඒ දත්තය. ඒවා සමානයි කියලා දීලා තිබුණා. ඊට අමතරව අපි හොයාගත්තා මෙතන 30යි කියලා. එහෙනම් මේ කෝණ දෙක සමානයි. DAX කියන කෝණය සමානයි CBX කියන කෝණයට. සාධනය නැත්නම් මෙහෙම ලියන්න හරි. අපි මෙයාගේ මෙයා අඩු කරනවා කියලා ගමුකෝ. එතකොට ලේසි. එතකොට 90 ඍණ 60 සමානයි අංශක 30යි කියලා දාන්න ඇති. ඔක තේරෙනව බලුවා. ඔන්න දැන් අපි මේ අංග තුනක් අරගෙන ඉවරයි. පාද දෙකක් සහ කෝණයක් අපි ලියනවා ADX ත්‍රිකෝණය අංග සමයි BCX ත්‍රිකෝණය පා අවස්ථාව. right ඔන්න ඒක කතන්දරේ ඉවරයි. දැන් බලමු මේක ඊළඟට අහන්න මොකද්ද කියලා. ඊළඟට අපිට පෙන්වන්න කියනවා සමද්විපාද ත්‍රිකෝණයක් කියලා DXC. DXC කියන කෙනා සමද්විපාදයි කියලා පෙන්වනවා. හරි ලේසිනේ. ඔන්න බලා ගන්න. දැන් මෙන්න මෙයාව පෙන්වන්න කියන්නේ මේ. මෙන්න මෙතන හැදෙන කෝණය සමද්විපාදයි කියලා පෙන්වන්න. ඉතින් ලේසිනේ බං. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරන්නේ. එහෙනම් අනුරූපාංග සමානයි මේ. මෙයාට මෙයා සමානයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක සමානයි. එහෙනම් සමද්විපාදයි. එවන කතන්දරේ. මේ දෙන්න සමාන වුණා. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග නිසා. ඒ නිසා මෙන්න මෙතනයි සමාන. හේතුව මොකද්ද? ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක සමාන වේ. අන්න සමද්විපාදයි කියලා ගන්න පුළුවන්. අපි ලියමු dx සමානයි cx. මේ රෝම ඉලක්කම් දෙක හේතුව අනුරූපාංග කියලා නම් කොහොම කෙටියද? එම නිසා කෝණ දෙක ලියමු අපි. cdx සමානයි dcx. මේක නිසා ආයෙත් අපි ලියන උත්තරය අපිට ඕනේ කවුද? dcx සම ද්විපාද වේ. ඔන්න කතන්දරය ඉවරයි. ඊළඟට අපි හදන්නේ 9 වෙනි ගාන මිශ්‍ර අභ්‍යාසය. ABCD සමචතුරස්‍රයේ BC සහ DC පාද මත සමචතුරස්‍රයට පිටතින්. දැන් මුලින් අපිට අඳින්න වෙනවා ළමයි රූපේ. මේකෙදි නෑ රූපයක්. එහෙනම් අපි අඳිමු. මොන මුලින්ම සමචතුරස්‍රයක් ගැන කියන්නේ. ඔන්න මං ඇඳලා. ඔන්න මේ අඳින්නකෝ. කොහොමද අඳින්න තිබ්බොත් එහෙම. මොකද මම දැක්ක පිටතින් කියන කතාවක් තියෙනවා. ABCD ABCD මේක සමචතුරස්‍රයක් නම් පාද හතරම සමානයි කියලා දාගන්න එවෙලෙන්න. ඊට පස්සේ මේකට පිටතින් BC පාදයේ F කියන ලක්ෂයකට එක්ක සමපාද ත්‍රිකෝණ ඇඳලා තියෙනවා. ඒ කියන්නේ BCF සමපාද ත්‍රිකෝණ. right ආයෙත් DC පාදයේ F කියලා DC පාදයේ E කියලා ගන්න. ඕනම සමපාද ත්‍රිකෝණ ඇඳලා තියෙනවා. ඒ කියන්නේ මේ වේත් පාද සමානයි කියන එක. මෙයා E මෙයා F. ඊළඟට අපිට කියනවා
දල රූප සටහනක් අදින්න කියලා ඔන්න ඇඳ දල රූප සටහන. EDA කො EDA EDA මෙන්න මේ ත්‍රිකෝණෙ මේ පේනවද? එහෙනම් බෑ කිය යන්නේ දෙන්නම් නවත්තපන් කියලා වෙන්නේ. right මෙන්න මේ ත්‍රිකෝණ දෙක තමයි දැන් ඔය කතන්දරේ ගන්න ඕනේ අපි ඈ. පේනවනේ? අංග සම කරන්න කියන බලමු අංග මොනවද කියලා. මේ AD පාදයට BF පාදය සමානයි. මෙයාට මෙයා සමානයි. right මෙයාට මෙයා සමානයි කියලා ගන්න පුළුවන්. කොහොමද ගන්න කියන එක මම කියලා දෙන්නම් ඈ. අපි ලියමුකෝ අංග සම කරන්න ඕන කට්ටිය කවුද කියලා. ABF ත්‍රිකෝණය හා ADE ත්‍රිකෝණ සැලකීම. හරි හොඳට අහගන්න. මේ AB කාට සමාන? මෙයාට AD ට. AB සමානයි AD. හේතුව දත්තය කියලා ලියන්න ඒ ඇති. ඊළඟට ආයෙත් මේක සමානයි මේක සමපාත ත්‍රිකෝණය. එහෙනම් DE සමානයි DF ට. ඒකත් දත්තය. තව එකක් එපා ළමයි අපිට. ඔන්න ඒක ගන්න විදිහ හොඳට බලාගන්න. මෙන්න මෙයාට සමානයි කියලා. කොහොමද ගන්න එක? දැන් ඔයාලා දන්නවා මේවා සමපාද නම් මෙතන අංශක 60යි. right? මේක ඍජු කෝණාශ්‍රයක් නිසා සමචතුරාශ්‍රයක් නිසා මෙතන අංශක 90යි. එතකොට මෙන්න මේ සම්පූර්ණ කෝණයම කීයද? 60 ධන 90යි. වෙන්නද? 60 ධන 90යි. right? 150යිනේ. මෙයත් 150ද බලන්න. මෙතන ඍජු කෝණයක්. මේක සමපාද ත්‍රිකෝණය නිසා මෙතන 60යි. 90යි 60යි 150යි. අන්න කතන්දරය ඉවරයි. ඒ කෝණ දෙක සමානයි. පිළියමු ABF කියන කෝණය සමානයි කාටද? ADE කියන කෝණයට. හේතුව ඓක්‍ය සමානයි කියලා දාන්න. මේ වගේ අටින් පොඩියට කටුවට හදලා තිබ්බනම් ඇති. ඔන්න දැන් මේ පාද දෙකයි කෝණය. එහෙනම් අංග සම කරමු. එම නිසා ABF ත්‍රිකෝණය අංග සමයි කාටද? ADE ත්‍රිකෝණය. හේතුව පාපෝපා. හරි දැන් ඔය කියන එක මම පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නද? මෙන්න මේක කියන්නේ බලන්න. EAF කියන ත්‍රිකෝණය. මෙන්න මෙයාව ගන්න හදන එළියට මේ හරිනේ. ඔන්න ඔක සම ද්විපාදයි කියලා පෙන්නන්නලු. පාද දෙකක් සමානයි කියලා. කොහොමද කරන්නේ? හරි ලේසියිනේ. අපි කලින් අංග සම කරා. එහෙනම් මෙයාට සමානයි. අනුරූපාංග. කතන්දරේ විසඳෙනවා එතකොට. පාද දෙක සමානයි. එහෙනම් අපි ලියනවා AE සමානයි AF. හේතුව අනුරූපාංග කියලා ලියන පිටියට හැබැයි අංග සම කරන ත්‍රිකෝණේ කොළු තියාගන්න. එතකොට වැඩේ ලේසි. එම නිසා AFE ත්‍රිකෝණය සම ද්විපාද වේ. ඔන්න කතන්දරේ. එතකොට දැන් අපි ගණන් ගොඩක් හැදුවා. අතරින් පතර ගණන් කිහිපයක් ඉඩ තිබ්බා ඔයාලට හදන්න. ඒ ඉඩ තිබ්බේ අනිවාර්යෙන්ම ඔයාලා ඒව හදන්න ඕනේ. එතකොට ත්‍රිකෝණ අංගසාමි කියන පාඩම සම්පූර්ණයෙන්ම හොඳටම පුළුවන් වෙනවා. අනිත් එක දැන් මේ ත්‍රිකෝණ අංගසාමි කියන එක මුලටම දීලා තියෙන්නේ.
අපි තව එහාට ත්‍රිකෝණවල ගණන්. එහෙම තව ජ්‍යාමිතිය පාඩම් ඉස්සරහට යනකොට මේ ත්‍රිකෝණ අංග සාම්‍ය අපිට ඕන වෙනවා. එතකොට මේ ජ්‍යාමිතිය ගාන හදන්න ත්‍රිකෝණ අංග සාම්‍ය කියන්නේ පොඩි කෑල්ලක්. අංග සාම්‍ය කරලා තමයි යන්න ඕනේ ජ්‍යාමිතියට. අන්න ඒ වගේ මූලික බේස්මන්ට් එක විදිහට තමයි ත්‍රිකෝණ අංග සාම්‍ය තියෙන්නේ. right? ඒක නිසා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔය කියන ಜಾති අංග සමකරන ආකාර 4 ඔළුවට ගියන් පස්සේ ගාන ගත්ත ගම වැඩේ කොට දාන්න පුළුවන්.